අපි සරල රේඛීය චලිතය කියන පාඩමට අදාළව ගැටලු විසඳීම සඳහා තමයි සූදානම් වෙන්නේ. නමුත් මේ ගැටලු විසඳ ගන්නට කලින් මේ පාඩමේදී අපිට හම්බ වෙන මූලිකතම වැදගත්ම වෙන කාරණා කෙටි සටහන් හැටියට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අපි මේ කෙටි සටහන් ටික තමයි ඉදිරිපත් කරන්නේ. මොකද මේ කියන කාරණා අර්ථ දැක්වීම සහ ප්‍රකාශන මත ඉඳගෙන තමයි අපිට ඉදිරියේදී ඒ හම්බ වෙන ගැටලු විසඳ ගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මුලින්ම මේ අර්ථ දැක්වීම සහ ඒ ප්‍රකාශන පිළිබඳව අවධානය යොමු කරමු. මුලින්ම අපි බලමු මොකක්ද අදිශ රාශියක් කියලා කියන්නේ කියලා. රාශියක් කියන එක අපි මෙහෙම ගන්නට පුළුවන් මොකක් හරි ඒකකයක් පාවිච්චි කරලා යම් කිසි දෙයක් අපි මිනුම් කරනවා නම් මනිනවා නම් එවැනි දෙයක් අපිට සරලව ඔලුවට ගන්න පුළුවන් රාශියක්. භෞතික විද්‍යාවේදී හඳුන්වන රාශියක් කියන එකට. එතකොට මේ රාශි අපිට මූලිකව කොටස් දෙකකට බෙදන්න පුළුවන් අදිශ රාශි සහ සදිශ රාශි නැත්නම් දෛශික කියලා. එතකොට අදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන දිශාවක සම්බන්ධයක් නැති රාශීන්. එතකොට එවැනි රාශියක් අපිට අර්ථ දක්වන්න දිශාවක් සම්බන්ධ කරන්න උවමනාවක් නැහැ. ඒකට විශාලත්වයක් විතරක් තියෙන රාශීන් වලට අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් දුර, වේගය සහ කාලය කියන ඒකට. කාලය කියන එක අපි උදාහරණයකට ගත්තොත් අපිට කියන්න බෑ කාලයට දිශාවක්. උතුරට විනාඩි 10ක්ද දකුණට තප්පර 20ක්ද එහෙම අපිට කාලයට දිශාවක් කියන්න බෑ. ඒකට එවැනි රාශීන් අදිශ රාශීන් හැටියට තමයි අපි සලකන්නේ. දෛශිකයක් එහෙම නැත්නම් සදිශ රාශියක් කියලා කියන්නේ විශාලත්වයකට අමතරව ඒ රාශිය අර්ථ දැක්වීමේදී අනිවාර්යයෙන්ම දිශාවක් සම්බන්ධ වෙන රාශීන්. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් විස්ථාපනයේ ප්‍රවේගය, බලය වගේ රාශීන්. දැන් උදාහරණයක් විදිහට ඔබට යට රූප සටහනේ පෙන්නලා තියෙනවා ළමයෙක් කිසියම් භාරයක් නැත්නම් වස්තුවක් ඉදිරියට ඇදගෙන යනවා. එතකොට මේ බලයේ යෙදෙන දිශාවක් තියෙනවා. ඒකට බලයට විශාලත්වයක් තියෙනවා. ඒකට මේ ළමයා විසින් මේ භාරය නැත්නම් වස්තුව ඇදගෙන යාම සඳහා යොදන බලයේ විශාලත්වයට අමතරව ඒ බලය යොදාගෙන යන දිශාවක් තියෙනවා. ඒ තමයි ඒ වස්තුව චලිත වෙන දිශාව. ඒකට එවැනි රාශීන් තමයි අපි උදාහරණ විදිහට දැක්කුවේ සදිශ රාශියක් නැත්නම් දෛශිකයක් හැටියට. ඊළඟට දුර කියන එක බලමු. දුර කියලා කියන්නේ ඇත්තටම කිසියම් දිගක්. මොන දිගක්ද කියලා ගත්තොත් මොකක් හරි වස්තුවක් එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට යද්දී. එතකොට ඒ වස්තුවේ ගමන් මාර්ගය, ගෙවා යන මාර්ගයේ දිගට තමයි අපි දුර කියලා කියන්නේ. එතකොට මේ දුර මනින සම්මත ඒකකය මීටර. මීට අමතරව අපි දන්නවා දුර කියලා කියන්නේ දිගක් නිසා කිලෝමීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර් මේ ඕනිම ඒකකයකින් මනින්න පුළුවන්. නමුත් SI ඒකකය හැටියට අපි සලකන්නේ දුර මනින ඒකකය මීටර කියලා. විස්ථාපනය කියලා කියන්නේ දුරක් දිගක්ම තමයි. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා. විස්ථාපනය කියලා කියන්නේ වස්තුවක් එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක් වෙත කිසියම් දිශාවක් ඔස්සේ සිදු කරන සරල රේඛීය චලිතයකට. එතකොට එක ස්ථානයක ඉඳලා වස්තුවක් තවත් ස්ථානයකට යන්න පුළුවන්. හැබැයි සරල රේඛීයව. එතකොට මේ විස්ථාපනයේ තමයි වස්තුවේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර තියෙන කෙටිම දුර වෙන්නේ. ඒකට කෙටිම දුර කියන එකේදී ප්‍රශ්නයක් නැහැ. ඒ මාර්ගය ඔස්සේ පළමු පිහිටීමේ ඉඳන් අවසාන පිහිටීමට ළඟා වෙන්නට පුළුවන්ද බැරිද කියන කාරණේ අදාළ නැහැ. ඒක තමයි යන්න පුළුවන් නම් යන්න පුළුවන් කෙටිම දුර. එතකොට විස්ථාපනයේ මනින ඒකකයේ වෙන්නේ මීටරම තමයි. මොකද ඒකත් දිගක් නිසා. වට උදාහරණයක් විදිහට අපි පල්ලෙහා දීලා තියෙනවා සිතියමක්. මෙතෙන්දී පෙන්නලා තියෙනවා මහනුවර ඉඳලා කොළඹට තියෙන දුර කිලෝමීටර් 113ක් කියලා. ඒකට ඔබට පේනවා මේ කොළඹට යන මාර්ගයේදී මේක එකම දිශාවකට යන මාර්ගයක් නෙවෙයි. මේක එක ස්ථානවලදී දිශාවන් වෙනස් වෙවි තමා ගමන් කරන්නේ. ඒකට 1 කිලෝමීටර් 113ක්. එතකොට මේ රතු පාට සරල රේඛාවෙන් පෙන්නලා තියෙන්නේ මහනුවර ඉඳලා කොළඹට තියෙන විස්ථාපනය. ඒකට අපිට පැහැදිලි මේක තමයි මේ නගර දෙක අතර තියෙන කෙටිම දුර වෙන්නේ. එතන ගැටලුවක් නැහැ. මේ මාර්ගය ඔස්සේ යන්න පුළුවන්ද බැරිද කියන කාරණේ.
එතකොට මේ රූප සටහනිනුත් ඔබට බලන්න පුළුවනි මේ වස්තුව ගමන් කරන දුර තමා කොළ පාට රේඛාවෙන් පෙන්වන්නේ වංගු ගහ ගිහිල්ලා අවසානයේදී කිලෝමීටර් 70ක් මේ වස්තුව චලිත වෙලා තියෙන අවසාන පිහිටීමට එනකොට. නමුත් ආරම්භක පිහිටීමේ ඉඳන් අවසාන පිහිටීම අතර තියෙන දුර වෙන්නේ කිලෝමීටර් 14යි. කියන්නේ ඒක තමයි විස්ථාපනය. හරි. ඒකට ඒක සරල රේඛීයව තමයි පිහිටන්නේ. ඊළඟට වේගය කියලා කියන එක බලමු. වේගය කියලා කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකක කාලයකදී වස්තුවක් ගෙවාගෙන යන දුර ප්‍රමාණය තමයි අපි වේගය කියලා කියන්නේ. අපිට වේගයට ප්‍රකාශනයක් ලියවුවොත් අපිට ඒ ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන් දුර බෙදීම කාලය හැටියට. දුර මීටර වලිනුත් කාලය තත්පර වලිනුත් මිනුම් කරොත් අපිට වේගයේ ඒකක එනවා තත්පරයට මීටර වලින්. ප්‍රවේගය කියලා කියන්නේ වේගය හා සමානම වගේ කාරණයක්. නමුත් මෙතෙන්දී අපි සලකන්නේ දුර නෙවෙයි ප්‍රවේගයේදී සලකන්නේ විස්ථාපනය. ඒකට වස්තුවක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි අපි ප්‍රවේගය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක වෙනත් විදිහකින් අර්ථ දක්වන්න පුළුවන්. ඒකක කාලයකදී වස්තුවක සිදුවන විස්ථාපනයේ වෙනස කියලා. ඒකට ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. විස්ථාපනයේ මීටර වලිනුත් කාලයේ තත්පර වලිනුත් මෙන්නොත් ප්‍රවේගය ඒකක එන්නේ තත්පරයට මීටර වලින්. එතකොට මේ ප්‍රවේගයට අදාළ ප්‍රකාශනයේ ටිකක් වැදගත්. මේක අපි සංකේතාත්මකව ගත්තොත් ප්‍රවේගයේ v හැටියටත් විස්ථාපනයේ s හැටියටත් කාලයේ t හැටියටත් ගත්තොත් ප්‍රවේගයේ ප්‍රකාශනය ගොඩනගන්න පුළුවන් අපිට v සමානයි s බෙදීම t හැටියට. ඊළඟට ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකක කාලයකදී වස්තුවක සිදුවන ප්‍රවේගයේ වෙනස. ඒකට ආරම්භයේදී ප්‍රවේගය එකක් වෙලා අවසානයේදී වස්තුවේ ප්‍රවේගය තවත් එකක් වුණොත් ඒ ප්‍රවේග වෙනස සඳහා යම්කිසි කාලයක් ගත කරනවොත් අපිට කියන්න පුළුවන් මේ වස්තුව ත්වරණය වුණා කියලා. දැන් මේ රූප සටහනේ ඔබ බැලුවොත් ඔබට පේනවා මෝටර රථයේ ආරම්භයේදී ඉතා හෙමින් ගමන් කරන්නේ. නමුත් කාලයත් එක්ක ඉදිරියට යද්දී වේගය වැඩි වෙනවා. නමුත් ඔබට පේනවා මේකේ මෝටර රථයේ ත්වරණය ඒකීයව තියෙනවා. නමුත් ප්‍රවේගය වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි සෑම කාල අන්තරයකදීම උදාහරණයකට අපි තප්පර එකකදී කියලා කිව්වොත් සිදුවන ප්‍රවේගයේ වෙනස එකමයි. ඒක අපිට ඉදිරියේදී ගණිත ගැටලුවලදී විසඳ ගන්න පුළුවන් වෙනවා. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස අපි ලබා ගන්න අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ. ඒකට වස්තුවේ ප්‍රවේගයේ තප්පරයට මීටර වලිනුත් කාලයේ තප්පර වලිනුත් මිනුම් කරවුවොත් අපිට ත්වරණයෙහි ඒකක එන්නේ තප්පර වර්ගයට මීටර. එහෙම නැත්නම් ms ඍණ 2 හැටියට. එතකොට මේක ප්‍රකාශනය අපි සංකේතාත්මකව ගොඩනැගුවොත් ත්වරණයේ a කිව්වොත් වස්තුවේ අවසාන ප්‍රවේගයේ v2 කිව්වොත් ආරම්භක ප්‍රවේගයේ v1 කිව්වොත් මේ ප්‍රවේග වෙනස සඳහා ගත කරපු කාලය t කිව්වොත් ඒ සමානයි v2 ඍණ v1 බෙදීම t හැටියට ප්‍රකාශනය ගොඩනගන්නට පුළුවන් වෙනවා. ඊළඟට මන්දනය කියලා කියන්නේ ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කාලයත් එක්ක වස්තුවේ ප්‍රවේගය අඩු වේගන යනවා නම් ත්වරණයේ ඍණාගයක් එන්නේ. ඒකට හේතුව තමයි අවසාන ප්‍රවේගයට වඩා ආරම්භක ප්‍රවේගය විශාල වෙනවා. එතකොට විශාලාගයකින් කුඩාගයකින් විශාලාගයක් අඩු කරනකොට එන්නේ ඍණාගයක්. ඒ කියන්නේ ප්‍රවේගාන්තරය ඍණ වෙනවා. එතකොට ත්වරණයත් ඍණ වෙනවා. ඒ ඍණ ත්වරණයක් කියලා කියන්නේ ප්‍රවේග වෙනස අඩුවීමක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මන්දනය වීමක් කියලා. හොඳයි, අපි එහෙනම් ප්‍රශ්නවලට යමු. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ අපෙන් දුර සහ විස්ථාපනය පිළිබඳව නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. එතකොට දුර සහ විස්ථාපනය පිළිබඳව නිවැරදි ප්‍රකාශය නම් අහන්නේ මෙතෙන්දී අපිට වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දුර සහ විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා හරියට දන්නවනම් මේ ප්‍රශ්නට උත්තර දෙන එක හරිම සරලයි. එතකොට අපි දන්නවා දුර කියලා කියන්නේ
කිසියම් ස්ථාන දෙකක් අතර චලිතයේදී ඒ ගෙවාගෙන යන මාර්ගයේ දිග. ඒකට අපි දන්නවා දුර කියලා කියන්නේ අදිශ රාශියක්. ඒ කියන්නේ දුරට විශාලත්වයක් විතරයි තියෙන්නේ. දිශාවක් නැති රාශියක් කියලා අපි කතා කරා. ඒකට දුර මනින සම්මත ඒකකය මීටර. ඊළඟ කාරණේ විස්ථාපනය කියලා කිව්වේ අපි එක ස්ථානයක ඉඳලා වෙනත් ස්ථානයක් වෙත කිසියම් දිශාවක් ඔස්සේ සිදුවෙන සරල රේඛීය චලිතයකට. එතකොට ඒක දුරින් වෙනස් වෙනවා. දුර කිව්වේ අදිශ රාශියක්, විස්ථාපනය කියලා කියන්නේ දෛශික රාශියක් නිසා. නමුත් විස්ථාපනයේ ඒකකයක් මීටර්මයි. එතකොට උත්තර ටිකට ගියොත් පළවෙනි උත්තරෙන් කියනවා දුර කියලා කියන්නේ දෛශික රාශියක් කියලා. ඒක වැරදි. දුර කියලා කියන්නේ අදිශ රාශියක්. මොකද දුරට විශාලත්වයක් විතරයි තියෙන්නේ, දිශාවක් නැහැ. විස්ථාපනයේ දුරට සමාන වේ. ඒක තවත් වැරදි. මොකද විස්ථාපනය කියලා කියන්නේ වෙනමම රාශියක්, දුර කියලා කියන්නේ තවත් රාශියක්. විස්ථාපනයේට විශාලත්වයක් මෙන්ම දිශාවක් ඇත කියන කාරණය නිවැරදි. මොකද විස්ථාපනය කියලා කියන්නේ දෛශිකයක්නේ. ඒකට විශාලත්වයක් වගේම දිශාවකුත් සම්බන්ධ වෙනවා. දුරෙහි ඒකක තප්පරයට මීටර වේ කියන ප්‍රකාශය වැරදි. දුර මනින ඒකකය අපි දන්නවා මීටර. ms ඍණ එක නැත්තම් තප්පරයට මීටර වලින් මනින්නේ වේගය නැත්තම් ප්‍රවේගය. දෙවැනි ප්‍රශ්නේ. පහත රූප සටහනේ දැක්වෙන්නේ ළමයෙක් A නම් ස්ථානයේ සිට B හරහා C නම් ස්ථානයක් වෙත ගමන් කළ මාර්ගයේ සටහනකි. ඒ අනුව ළමයා ගමන්ගත් දුර. එතකොට පේනවා මෙතන A B C කියලා ලක්ෂ්‍ය තුනක් තියෙන්නේ. එතකොට ළමයා ගමන ආරම්භ කරන්නේ A කියන ලක්ෂ්‍යයෙන්, A කියන ස්ථානයෙන්. එයා B හරහා තමයි යන්නේ C වලට. ඒකට B වලට ඇවිල්ලායි C වලට යන්නේ. එතකොට මේකේ අහන්නේ දුරනේ. ඒකට ගෙවාගෙන යන මාර්ගයේ දිග. එතකොට ළමයා A වලින් ඉඳන් B වලට එනවා. එතන මීටර 5ක් තියෙනවා. ඊළඟට B වලින් ඉඳන් C වලට යනවා. එතන මීටර 8ක් තියෙනවා. එතකොට මුළු ගමන් මාර්ගය වෙන්නේ AB දිග එකතු කිරීම BC දිග. ඒ කියන්නේ 5 එකතු කිරීමට මීටර 13යි. ඊළඟට කියනවා ළමයෙක් A නම් ස්ථානයක සිට B හරහා C නම් ස්ථානයක් වෙත ගොස් නැවත B වෙත පැමිණ නතර වේ. ළමයාගේ ගමන් මාර්ගයේ සරල රේඛී එකක් ලෙස සලකා 3, 4 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා. එතකොට මෙතන බලන්න ළමයා ඉන්නේ A වල. මෙයා B හරහා C වලට යනවා. C වලට ගිහිල්ලා ආපහු හැරිලා B වලට එනවා. හරි. පැහැදිලිනේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා ළමයා ගමන් කරපු දුර කොච්චරද කියලා. දුර කියලා කියන්නේ අපි දන්නවා ගමන් ගත්ත මුළු මාර්ගයේ දිග. හරි. එතකොට මෙයා A වලින් ඉඳන් B වලට ගිහිල්ලා B වලින් ඉඳන් C වලට ගිහිල්ලා C වලින් ඉඳන් ආපහු B වලට එනවා. හරි. එතකොට A වලින් ඉඳන් B වලට තියෙන මීටර 12ක්. ඊළඟට B වලින් ඉඳන් C වලට තියෙන මීටර 18ක්. නැවත C වලින් ඉඳන් B වලට තියෙන තවත් මීටර 18ක්. හරි. එතකොට ළමයා ගමන් කරපු මුළු දුර ගන්න නම් අපි මේ දුරවල් ටික එකතු කරන්න ඕනි. A වලින් ඉඳන් B වලට 12යි. B වලින් ඉඳන් C වලට 18යි. ඊළඟට නැවත C වලින් ඉඳන් B වලට ආයෙත් 18යි. එතකොට උත්තරේ එනවා 48ක්. එතකොට දෙවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඊළඟට අහනවා ළමයාගේ විස්ථාපනයේ විශාලත්වය. විස්ථාපනය කියන එක අපි දන්නවා ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීමයි අතර තියෙන සරල රේඛීය දිගනේ. හරි. එතකොට ගමන් ගත්ත මාර්ගයේ අපිට වැඩක් නැහැ විස්ථාපනය ගැන කතා කරනකොට. විස්ථාපනයට අවශ්‍ය වෙන්නේ පටන් ගත්ත තැනයි නතර වෙච්ච තැනයි. පටන් ගත්ත තැන ඉඳන් නතර වෙලා තියෙන තැනට තියෙන සරල රේඛීය දිග තමයි විස්ථාපනයෙන් අපි ගණනය කරන්නේ. එතකොට ළමයා A වලින් නම් B වලට ගිහිල්ලා B හරහා C වලට ගිහිල්ලා ආපහු B වලට ආවා කියන කතන්දරේනේ මෙතන තියෙන්නේ. එතකොට ළමයාගේ ගමන පටන් ගත්තේ A වලින්. නමුත් දැන් ළමයා නතර වෙලා ඉන්නේ B වල. හරි. ඒකට ආරම්භක ස්ථානයේ ඉඳලා ළමයා දැන් ඇත්තටම ඉන්නේ මීටර 12ක් ඈතින්. ඒ කියන්නේ ළමයාගේ විස්ථාපනය වෙන්නේ මීටර 12යි. ඒ කියන්නේ උත්තරේ 3. පස්වෙනි ප්‍රශ්නේ පොළවේ සිට ඉහළට විදින ලද බෝලයක් මීටර 10ක් ඉහළ ගොස් එම මාර්ගයේම පොළවට පැමිණේ. බෝලය
බෝලේ ගමන් මඟ සරල රේඛීය බව සලකා බෝලේ විස්ථාපනයේ විශාලත්වය සොයන්න. එතන බලන්න පොළවේ ඉඳලා ඉහළට විදිනවලු බෝලයක්. ඒ බෝලේ මීටර් 10ක් උඩට යනවලු. ගිහිල්ලා ඒ මාර්ගයේම ආපහු පොළවට එනවලු. ඒකට කියනවා මේ බෝලේ ගමන් මාර්ගයේ සරල රේඛීය බව සලකන්න කියලා. හරිනේ. ඒත් විස්ථාපනයේ විශාලත්වයයි අහන්නේ. මොකද විස්ථාපනයක් ගැන කතා කරන්න බෑ අපිට දිශාව වෙනස් වෙනවා. ඒ නිසා තමයි සරල රේඛීයව මේ චලිතය අපිට සලකන්න වෙන්නේ. දැන් බලන්න පොළවේ ඉඳලා මීටර් 10ක් උඩට ගියා. ආපහු මීටර් 10ක් පල්ලෙහාට ආවා. ඇවිල්ලා බිම නතර වෙනවා. ඒකට විස්ථාපනයනේ යන්නේ. ඒත් ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීමයි අතර පරතරයනේ අපිට ගන්න වෙන්නේ විස්ථාපනය කියලා. එතකොට දැන් බෝලේ ඇත්තටම තියෙන්නේ ආරම්භක පිහිටීමේමයි. කියන්නේ ගමන් ආරම්භ වෙච්ච ස්ථානයටම නැවත දැන් බෝලේ ඇවිල්ලා. ඒ කියන්නේ බෝලය මීටර් 10ක් උඩට ගිහිල්ලා 10ක් පාතට ආවහම අපි දන්නා මීටර් 20ක් බෝලේ දුර ගමන් කරලා තියෙනවා. හරි. නමුත් නැවත තියෙන ආරම්භක පිහිටීමේම නිසා බෝලේ විස්ථාපනය අපිට ගන්න වෙන්නේ ශුන්‍යයි කියලා. හරි. ඒ ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීමයි අතර වෙනසක් නැහැ. ඒක නිසා ඒ දිගේ වෙනසක් නැති නිසා බෝලේ විස්ථාපනය මීටර 0යි. ඒ කියන්නේ තුන්වෙනි උත්තරය. හයවෙනි ප්‍රශ්නේ. වස්තුවක් මීටර් 200ක දුරක් ගමන් කිරීම සඳහා විනාඩි 4ක කාලයක් ගත කරයි නම් වස්තුවේ වේගය හොයන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නවා වේගය කියලා කියන්නේ ඒකක කාලයකදී වස්තුවක් ගෙවාගෙන යන දුර ප්‍රමාණය. ඒකට ඒක ගණනය කරන්න පුළුවනි දුර බෙදීම කාලය කියන ප්‍රකාශනය පාවිච්චි කරලා. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් කියනවා මේ වස්තුව මීටර් 240ක් ගමන් කරලා තියෙනවා. ඒ සඳහා ගත කරලා තියෙන කාලය විනාඩි 4යි. එතකොට දුර බෙදීම කාලය කියන එකෙන් ගත්තාම දුර අපිට එනවා මීටර් 240ක් කාලය දීලා තියෙන්නේ විනාඩි 4යි. ඊට උත්තර ටික බලන්න උත්තර ඔක්කොගෙම ඒකක දීලා තියෙන්නේ තප්පරයට මීටර් වලින්. එතකොට කාලය විනාඩි වලින් අරගෙන මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න බෑ. මොකද උත්තර දීලා තියෙන්නේ අපිට ඒකක තප්පරයට මීටර වලින්. එහෙම වුණනම් අපිට සිද්ධ වෙනවා මෙතන විනාඩි 4 කියන එක තප්පර වලට කන්වර්ට් කරගන්න. එතකොට විනාඩි 4ක් කියලා කියන එක තප්පර වලට පරිවර්තනය කරගන්න අපිට සිද්ධ වෙනවා මේක 60න් ගුණ කරන්න. එතකොට දුර මීටර් 240යි ඒක අපි බෙදනවා 4න් මේක තප්පර කරගන්න ගුණ කරනවා 60න්. එතකොට අපට උත්තරේ එන්න ඕනේ 6 වරක් 4 207 24යි 240යි. 240 බෙදීම 240 කියලා කියන්නේ 1යි. ඒකක එන්නේ තත්පරයට මීටර් වලින්. එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් අංක 1. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ තත්පර 6ක් තුළදී වස්තුවක ප්‍රවේගය බිඳුවේ සිට තත්පරයට මීටර් 12 දක්වා ඒකාකාරව වැඩි වූයේ නම් එම වස්තුවේහි ත්වරණය සොයන්න. අපිට ත්වරණය කියලා කිව්වේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ. කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේහි වෙනස් වීම. එතකොට ත්වරණය හොයන්නේ අපි ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා. ප්‍රවේග වෙනස ගන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා අපි ආරම්භක ප්‍රවේගය. එතකොට අපිට එනවා ප්‍රවේග අන්තරය නැත්තම් ප්‍රවේග වෙනස. ඒකට ඒ ප්‍රවේග වෙනස බෙදන්න ඕනි කාලයෙන්. එහෙනම් මෙතන කියනවා අවසාන ප්‍රවේගය තප්පරයට මීටර් 12යි. ආරම්භක ප්‍රවේගය 0යි. මොකද ප්‍රවේගය 0වේ ඉඳලා තමයි පටන් අරන් තියෙන්නේ. ඒකට 0වේ ඉඳලා තප්පරයට මීටර් 12ක ප්‍රවේගයක් අත් කරගන්න මෙයාට ගත වෙලා තියෙන කාලය තප්පර 6යි. හරි. එතකොට ප්‍රවේග වෙනසට ගත වුණ කාලය තප්පර 6යි. මට 12 අඩු කිරීම බිඳුව බෙදීම 6. එතකොට අපිට පැහැදිලි 12 බිඳුවක් ගියපුවාම එතන 12මයි 12 බෙදීම 6 කියලා කියන්නේ
2යි. ත්වරණයෙහි ඒකක එන්නේ තත්පර වර්ගයට මීටර්. එතකොට උත්තරේ දෙවැනි උත්තරය. 8 වෙනි ප්‍රශ්නය වස්තුවක ප්‍රවේගය තත්පර 4ක් තුලදී තත්පරයට මීටර 16ක සිට තත්පරයට මීටර 4 දක්වා ඒකාකාරව අඩු වී නම් එම වස්තුවේ මන්දනය ගණනය කරන්න. මන්දනය කියලා කියන්නේ ත්වරණයක්නේ. ඍණ ත්වරණයක් තමයි මන්දනය කියලා කියන්නේ. කියන්නේ ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවයනේ මන්දනය කියන්නේ. ඒකට මේකේදී මන්දනය හොයන ප්‍රකාශනයත් ත්වරණයේ ප්‍රකාශනයම තමයි. කියන්නේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා තමයි මන්දනය හොයන්නේ. එතකොට අපි ඒක එහෙමම ගනිමු. එතකොට ප්‍රවේග වෙනස ගන්න අපි අවසාන ප්‍රවේගයේ අඩු කිරීම ආරම්භක ප්‍රවේගයෙන් මෙතන කියන අවසාන ප්‍රවේගයේ තප්පරයට මීටර 4යි ආරම්භක ප්‍රවේගයේ තප්පරයට මීටර 16යි. මොකද 16 ඉඳලා තමයි 4ට අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒ සඳහා ගත වෙලා තියෙන කාලය තප්පර 4යි. 4 අඩු කිරීම 16 කියලා කියන්නේ ඍණ 12යි. ඒක බෙදුවොත් 4න් අපිට එන උත්තරය ඍණ 3ක්. අපි කලිමුත් කිව්වා ඍණ තරණයක් කියලා කියන්නේ මන්දනයක් කියලා. එතකොට මෙතන උත්තරේ තප්පර වර්ගයට මීටර 3යි. ඒ කියන්නේ 3 වෙනි උත්තරය. ඊළඟ ප්‍රශ්නේ බලන්න නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන ලද වස්තුවක් තත්පර වර්ගයට මීටර 0.5ක ත්වරණයකින් තප්පර 10ක් ගමන් කළේ නම් එම තප්පර 10 අවසානයේ වස්තුවේ ප්‍රවේගය සොයන්න. මේක ටිකක් කලින් ඒවට වඩා ටිකක් වෙනස්. මෙතන බලන්න නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරනවලු ත්වරණයකට ලක් වෙනවා තප්පර වර්ගයට මීටර 0.5ක. ඒ සඳහා ගත කරන කාලය තප්පර 10යි. තප්පර 10 අවසානයේදී ප්‍රවේගය තමයි අහන්නේ. ඒ කියන්නේ අපි දන්නවානේ ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා. එතකොට මෙතන ප්‍රවේග වෙනස දීලා තියෙන. කියන්නේ ත්වරණය දීලා තියෙනවා, කාලය දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගයත් කියලා තියෙනවා. අපින් අහන්නේ අවසාන ප්‍රවේගය. එතකොට ත්වරණය හොයන ප්‍රකාශනයට මේක අපිට ආදේශ කරලා අවසාන ප්‍රවේගය හොයන්න පුළුවන්. ආරම්භක ප්‍රවේගය මේකේ කියලා තියෙන වෙනම විදිහකට මේකේ කියලා කෙලින්ම කියලා නැහැ. ආරම්භක ප්‍රවේගය මෙච්චරයි කියලා. නමුත් කියලා තියෙනවා නිශ්චලතාවයෙන් තමයි චලිතය ආරම්භ කරන්න කියලා. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරනවා කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය 0යි. right? එතකොට ත්වරණය සඳහා ප්‍රකාශනය ලියුවොත් අපි දන්නවා ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගාන්තරය බෙදීම කාලය. මේකට අපි සංකේතාත්මකව අපි ප්‍රකාශනයක් ගොඩ නැගුවා. ත්වරණය කියන්නේ A නම් අවසාන ප්‍රවේගයේ V නම් ආරම්භක ප්‍රවේගයේ U නම් ඒ සඳහා ගත වෙච්ච කාලයේ T නම් ඒ සමානයි V ඍණ U බෙදීම T කියලා. හරි. V ඍණ U කියලා කියන ප්‍රවේගාන්තරය අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගයේ අඩු කරලා ඒක කාලයෙන් බෙදනවා. හරි. අපි වචන වලින් ලියපු ප්‍රකාශනයම තමයි සංකේත පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. right? එතකොට දැන් මේකට අපි ආදේශ කරගත්තොත් A කියලා කියන්නේ ත්වරණය 1.5යි. තප්පර වර්ගයට මීටර. V කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. ඒක අපි දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ. අඩු කිරීම U කියලා කිව්වේ ආරම්භක ප්‍රවේගය. ඒක අපිට කියලා තියෙනවා 0යි. මොකද නිශ්චලතාවයෙන්ුයි චලිතේ පටන් ගන්න. බෙදීම T කියලා කිව්වේ කාලය. ඒක තප්පර 10යි. right? ඊට දැන් මේ ප්‍රකාශනය සුළු කරගත්තොත් මේ සමීකරණය සුළු කරගත්තොත් අපිට පේනවා මේ බෙදිලා තියෙන 10 ඉරෙන් එහා පැත්තට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනකොට ඒක ගුණ කිරීමක් වෙනවා. එතකොට v සමානයි 0.5 ගුණ කිරීම 10. මොකද v වලින් බිඳුවක් අඩු කරවුවයි කියලා වෙනසක් වෙන්නේ නැහනේ. v මනේ. හරි. එතකොට 0.5 ගුණ කිරීම 10. එතකොට v සමානයි 5 එනවා. ඒකක බලන්න ත්වරණයේ එකක ඉන්නේ තප්පර වර්ගයට මීටර වලින් කියන්නේ ms ඍණ 2
කාලය ඒකකෙන්නේ තප්පර වලින්. එතකොට මෙතන තප්පර වලින් මෙතන S ධන එකක් නේ තියෙන්නේ. S කියලා කියන්නේ. එතකොට එතන S එකයි මෙතන ඍණ දෙකයි. එතකොට එතන අපි දන්නවානේ දර්ශක එකතු වෙනවයි කියලා මේ සුළු කර ගුණ කරනකොට. right. එතකොට ඍණ දෙකෙන් එකක් අඩු වුණාම එතන අපිට ඒකක එනවා ms ඍණ 1යි කියලා. එතකොට බලන්න උත්තරේ තප්පරයට මීටර් 5යි එන්නේ. ගන්න පුළුවන් උත්තරේ අංක 2. 10 වෙනි ප්‍රශ්නය සරල රේඛීය මාර්ගයක ගමන් කරන වස්තුවක ප්‍රවේගය එක්තරා මොහොතකදී තප්පරයට මීටර් 2ක් විය. එය තප්පර 4ක්. ඒකාකාර ත්වරණයකට භාජනය වීම නිසා ප්‍රවේගය තප්පරයට මීටර් 6 දක්වා වෙනස් වේ. මෙම තප්පර 4 තුළ වස්තුවේහි ත්වරණය ගණනය කරන්න. හරි. ත්වරණය අහන්නේ. ත්වරණය දන්නවා අපි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කියලා කිව්වේ අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය තමයි ත්වරණය එන්නේ. ඒකට අවසාන ප්‍රවේගය v නම් ආරම්භක ප්‍රවේගය u නම් ගත වෙච්ච කාලය t නම් ඒ සමානයි v ඍණ u බෙදීම t කියන ප්‍රකාශනයෙන් ත්වරණය ගණනය කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශනයට ආදේශ කරගන්න තියෙන එක සරලයි. අවසාන ප්‍රවේගය දීලා තියෙනවා 6යි කියලා. පටන් ගන්න ප්‍රවේගය තප්පරයට මීටර් 2යි. ඒකට 6 අඩු කිරීම 2 ගත වෙච්ච කාලය තප්පර 4යි. ඒකට ඒක බෙදන්න ඕන 4යි. ඒකට 6 ඍණ 2 කියලා කියන්නේ 4යි. 4 බෙදීම 4 කියලා කියන්නේ 1යි. ත්වරණය නිසා ත්වරණ ඒකක තප්පර වර්ගයට මීටර වලින් එන්නේ. එතකොට උත්තරය පළවෙනි උත්තරය. 11 වෙනි ප්‍රශ්නෙත් සරල ප්‍රශ්නයක්. තප්පරයට මීටර් 5ක ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන වස්තුවකට මීටර් 100ක් ගමන් කිරීම සඳහා ගත වෙන කාලය කොච්චරද කියලා යහන්නේ. තප්පර වලින්. right? එතකොට මෙතන දීලා තියෙන ප්‍රවේගයනේ. ප්‍රවේගය කියන එක අපි දන්නා විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගය කියලා කියන එක v වලින් සංකේතවත් කරොත් විස්ථාපනයේ s වුණොත් ගත වෙච්ච කාලේ t කිව්වොත් අපිට ඒක ප්‍රකාශනයේ සංකේතාත්මකව ගොඩනගා ගන්නට පුළුවනි v සමානයි s බෙදීම t කියලා. එතකොට මේකේ මේ දීලා තියෙන දත්ත ටික ආදේශ කරගනිමු. ප්‍රවේගය දීලා තියෙනවා තප්පරයට මීටර් 5යි. ගමන් කළපු දුර විස්ථාපනයේ දීලා තියෙනවා මීටර් 100යි. ගත වෙච්ච කාලය ඒක තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට v සමාන s බෙදීම t කියන ප්‍රකාශනයට ආදේශ කරගත්තාම v කිව්වේ 5යි තප්පරයට මීටර් වලින් s කිව්වේ 100යි මීටර් වලින් t තමයි අහන්නේ. මේකේ t යුක්ත කරගනිමු. t යුක්ත කරගන්නකොට අපිට එනවා 100 බෙදීම 5 තමයි එන්නේ. එතකොට 100 5න් බෙදපුවහම අපිට එන්නේ උත්තරේ 20යි. මේක එන්නේ කාලයනේ. t කියන්නේ කාලයනේ. අපිට කාලය එන්නේ තප්පර වලින්. එතකොට උත්තරය ගන්න වෙන්නේ අපිට දෙවෙනි උත්තරය තප්පර 20යි කියන එක. දොළොස්වෙනි ප්‍රශ්නේ ටිකක් වෙනස් විදිහක ප්‍රශ්නයක්. බලන්න නිශ්චලතාවයෙන් සිට ගමන් අරඹන වස්තුවක් තප්පර 20ක් තුල තප්පර වර්ගයට මීටර 0.5ක ඒකාකාර ත්වරණයකට ලක් වේ නම් වස්තුවේ විස්ථාපනය අහන්න. එතකොට මෙතන අපිට දීලා තියෙන දත්ත බැලුවොත් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරනවායි කියලා කියන්නේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය 0යි කියන එක. ගත වෙච්ච කාලය තප්පර 20යි. ත්වරණය තප්පර වර්ගයට මීටර් 0.5යි. අහන්නේ විස්ථාපනය. එතකොට ඒකාකාර ත්වරණයකින් චලිත වෙන වස්තුවක විස්ථාපනය හොයන්න නම් අපි දන්නවා මධ්‍යක ප්‍රවේගය අපිට අවශ්‍ය කරනවා. හරි. ඒකාකාර ත්වරණයකට ලක් වෙන වස්තුවක
විස්ථාපනය කියලා කියන්නේ මධ්‍යක ප්‍රවේගයේ ගුණ කිරීම කාලය. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ප්‍රවේගයෙහි සාමාන්‍ය අගය. හරි? ඒ කියන්නේ ත්වරණය වෙනවා කියලා කියන්නේ වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙනවා කියන එකනේ. හැබැයි ඒකාකාර ත්වරණයකට ලක් වෙනවා කියලා කියන්නේ හැම කාල ඒකකයකදීම කාලාන්තරයකදීම ප්‍රවේගයේ සිදුවෙන වෙනස සමානයි. හරි? එතකොට මධ්‍යක ප්‍රවේගය අපිට ගණනය කරන්න පුළුවනි ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම 2. ඒ කියන්නේ අවසාන ප්‍රවේගයට ආරම්භක ප්‍රවේගය එකතු කරලා ඒක දෙකෙන් බෙදාගත්තාම මොකද ප්‍රවේග කොටස් දෙකක් නේ එකතු කරන්නේ. අපිට ඒක දෙකෙන් බෙදාගත්තාම අපිට හම්බ වෙනවා මධ්‍යක ප්‍රවේගය සාමාන්‍ය ප්‍රවේගයයි. හරි? එතකොට මේ මධ්‍යක ප්‍රවේගය ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් ගුණ කරගත්තාම අපට හම්බ වෙනවා විස්ථාපනය. හරි? එතකොට මෙතන මධ්‍යක ප්‍රවේගය හොයාගන්න නම් අපිට අවශ්‍ය කරනවා මෙයාගේ අවසාන ප්‍රවේගය. මේ වස්තුවේ අවසාන ප්‍රවේගය. ඒක අපට මෙතන දීලා නැහැ. හරි? එතකොට ඔක්කොටම කලින් අපිට සිද්ධ වෙන මේ අවසාන ප්‍රවේගය. වස්තුවේ අවසාන ප්‍රවේගය කීයද කියලා හොයාගන්න එක. ඒ අවසාන ප්‍රවේගය හොයාගන්න අවශ්‍ය කරන දත්ත ටික මේකේ දීලා තියෙනවා. හරි? එතකොට මේක කියලා තියෙනවා ත්වරණය තප්පර වර්ගයට මීටර 0.5යි කියලා. එතකොට ඒක අපි සමීකරණයට ආදේශ කරගමු. ත්වරණය කියලා කිව්වේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. ඒ කියන්නේ ඒ සමානයි වීරිණ u බෙදීම t කියන ප්‍රකාශනය අපි කෙලින්ම ගමු. right? එතකොට ඒ කියලා කියන්නේ 0.5යි. v කියලා කියන්නේ අවසාන ප්‍රවේගය ඒක දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්නේ. ආරම්භක ප්‍රවේගය අපිට කියලා තියෙනවා 0යි. නිශ්චලතාවයෙන් ගමන ආරම්භ කරලා තියෙන්නේ. කියන්නේ u 0යි. බෙදීම t කියලා කියන්නේ කාලය. ඒක තප්පර 20යි. right. දැන් මේක සුළු කරගත්තාම අපිට v යුක්ත කරගන්න තියෙන්නේ. v වලින් බිඳුවක් අඩු කරපුවාම vමයි. එතකොට බෙදලා තියෙන 20 එහා පැත්තට යනකොට ගුණ කිරීම 20ක් වෙනවා. අපිට 0.5 ගුණ කිරීම 20 කියලා කියන්නේ 10යි. ප්‍රවේගයනේ හොයන්නේ. එතකොට ඒක ගන්නේ තප්පරයට මීටර වලින්. එතකොට අවසාන ප්‍රවේගය අපිට එනවා තප්පරයට මීටර 10යි කියලා. right? එතකොට දැන් අපිට පුළුවනි දැන් අපිට දන්නවා අවසාන ප්‍රවේගයක් දන්නවා ආරම්භක ප්‍රවේගයක් දන්නවා ගත වෙච්ච කාලයක් දන්නවා. හරි? ඒකාකාර ත්වරණයකට ලක් වුණා කියන්නත් දන්නවා. ඒකට ඒකාකාර ත්වරණයකට ලක් වෙච්ච වස්තුවක විස්ථාපනය අපි හොයන්නේ මධ්‍යක ප්‍රවේගය බෙදීම මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය. ඒකට මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ අවසාන ප්‍රවේගය එකතු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම 2. right? එතකොට ආරම්භක ප්‍රවේගය නිශ්චලතාවයෙන් පටන් ගන්න තියෙන. ඒ කියන්නේ 0යි. අවසාන ප්‍රවේගය අපි හොයාගත්ත 10යි. ඒ දෙක එකට එකතු කරමු. ඊළඟට ඒක බෙදනවා 2කින්. එතකොට අපිට හම්බ වෙනවා මධ්‍යක ප්‍රවේගය තප්පරයට මීටර 5යි කියලා. හරි? එතකොට මේ මධ්‍යක ප්‍රවේගය අපි ගුණ කරගන්නවා ගත වෙච්ච කාලය තප්පර 20ෙන්. ඒකට මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලයෙන් අපිට හම්බ වෙන්නේ විස්ථාපනය. ඒ කියන්නේ මධ්‍යක ප්‍රවේගය 5යි. කාලය තප්පර 20යි. ඊට 5 20 100යි. ඒ කියන්නේ වස්තුවේ විස්ථාපනය මීටර 100යි. හැබැයි ඔය වගේ සංකීර්ණ ගැටලුවක් සාමාන්‍ය බහුවර්ණ ප්‍රශ්නයකට එන්නේ නැහැ. එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. නමුත් අපි අමාරු දේවල් අමාරු ප්‍රශ්න අමාරු ගැටලු කරගත්තොත් අපිට විභාගයේදී හම්බ වෙන සරල ප්‍රශ්න එච්චරටම අපහසුයක් නැතුව අපිට විසඳ ගන්න පුළුවන්. ඒක නිසා පුනරීක්ෂණ කරද්දී විභාගයේම ඉලක්ක කරගන්න නැතුව ටිකක් අමාරු ගැටලු වලට අවධානය යොමු කරන්න අවශ්‍යයි. හරි, අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. ඒකේ කියනවා ආරම්භක ප්‍රවේගයේ u වන වස්තුවක් තප්පර t කාලයකදී ඒ ත්වරණයකට ලක්වන විට වස්තුවේ අවසාන ප්‍රවේගය v නම් v සමාන u ධන at බව පෙන්වන්න. මේකත් ටිකක් සංකීර්ණයි වගේ පේන නමුත් සරල ප්‍රශ්නයක්. මේ වගේ දේවල් විභාග වලට නම් එන එකක් නෑ. නමුත් දැනුමට හොඳයි. මේ වගේ දේවල් මේ වගේ ගැටලු විසඳ ගන්න පුළුවන් නම් විභාගය ගැන ප්‍රශ්නයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ බොහොම සරලව අපිට විභාග ගැටලු විසඳ ගන්න පුළුවන් වෙනවා.
හරි බලමු. එතකොට කියනවා ආරම්භක ප්‍රවේගයේ u තප්පර t කාලයකදී ඒ ත්වරණයකට ලක් වෙනවා. වස්තුවේ අවසාන ප්‍රවේගයේ v නම් v සමානයි u ධන at බව පෙන්වන්න. හරි. මේක ප්‍රධානව අපි පාවිච්චි කරන චලිත සමීකරණයක්. මේක ගොඩනැගෙන්නේ ත්වරණයට අදාළ ප්‍රකාශනයේ. අපි දන්නවා ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. හරි. ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගයනේ. හරි. මේක කාලයෙන් බෙදාගත්තාමනේ අපිට ත්වරණය හම්බ වෙන්නේ. කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වෙනස් වීමනේ ත්වරණය කිව්වේ. හරි. දැන් මේකේ බලන්න මේ කියලා තියෙන ඔක්කොම දත්තවලට සංකේත දීලා තියෙනවා මේ ගැටලුවේදී. ඒ ටික අපි ආදේශ කරගමු. ත්වරණයට දීලා තියෙන මොකක්ද? සිම්පල් A. සමාන ලකුණ අවසාන ප්‍රවේගය. ඒක දීලා තියෙන්නේ v කියලානේ. හරි. අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ u ලුනේ. හරි. ගත වෙච්ච කාලය t. හරි. දැන් මෙතන අපිට කියන්නේ v සමානයි u ධන at බව පෙන්වන්න කියලානේ. ඉතින් අපි v යුක්ත කරගමු. හරි. එතකොට මේ බෙදලා තියෙන t එහා පැත්තට ගියපුවාම මේක ගුණ කිරීම t වෙනවා. හරි. එතකොට at සමානයි v ඍණ u වෙනවා. එතකොට මේ ඍණ u එහා පැත්තට දාමු. at ධන u වෙනවා සමානයි v. මේක ධන ලකුණක් නිසා දෙපැත්තම වුණයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා v සමානයි u ධන at. හරිනේ. හොඳයි අපි 14 වෙනි ප්‍රශ්නේ බලමු. 14 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් තප්පර 4ක් ඒකාකාර ත්වරණයකට භාජනය වී තප්පරයට මීටර් 12ක ප්‍රවේගයක් ලබා ගනී. ඉන්පසු තවත් තප්පර 4ක් තප්පරයට මීටර් 12ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන එම වස්තුව අවසානයේ තප්පර 2ක කාලයක් ඒකාකාරව මන්දනය වී නිශ්චලතාවයට පත්වේ. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මුල් තප්පර 4 තුල ත්වරණය ගණනය කරන්න. මෙතෙන්දී පැහැදිලි මේ වස්තුවේ ඒකාකාර චලිත රටාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මුල් තප්පර 4ක කාලයේ මේ වස්තුව ඒකාකාර ත්වරණයකට භාජනය වෙනවා. ඊළඟ තප්පර 4 ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවා. අවසාන තප්පර 2 ඒකාකාර ලෙස මන්දනය වෙනවා. හරි. එතකොට මේ වස්තුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මොකද කියලා තියෙනවා නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන්න. අවසාන ප්‍රවේගයත් බිඳුවයි. මොකද කියනවා මන්දනය වෙලා අන්තිමට නිශ්චලතාවයට පත් වෙනවා කියලා. හරි. ඔන්න ඔය දත්ත ටික ඔළුවේ තියාගෙන තමයි අපිට මේ ප්‍රශ්නේ අණු කොටස් වලට උත්තර හොයන්න සිද්ධ වෙන්නේ. ඊට පළවෙනි තප්පර 4 තුල ත්වරණය ගණනය කරන්න කියලා කියන්නේ ත්වරණය ගණනය කරන්න අවශ්‍ය කරන මූලික දත්ත ටික සේරම මේකේ මුල් වචන කිහිපය ඇතුලේ තියෙනවා. ඊට ත්වරණය කියන එක අපි දන්නවා ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඊට කලිමුත් අපි සෑහෙන අවස්ථාවකදී සාකච්ඡා කරා. ඊට ත්වරණය හොයන්නේ ප්‍රවේගාන්තරය කාලයෙන් බෙදලා. ඊට ප්‍රවේගාන්තරය ගණනය කරන්න අපි අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා. ඊට ත්වරණය සමානයි ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම ගත වෙච්ච කාලය. ඊට මෙතන කියනවා අවසාන ප්‍රවේගයේ තප්පරයට මීටර් 12යි. තප්පර 4 ඉවර වෙනකොට මෙයා තප්පරයට මීටර් 12ක ප්‍රවේගයක් තමයි ලබා ගන්නෙ. ඊළඟට මෙයා ගමන පටන් ගන්න නිශ්චලතාවයෙන්. ඒකට ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊට ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 4යි. ඒතකොට 12න් බිඳුවක් අඩු කරපුවාම 12මයි. ඒක 4ෙන් බෙදපුවාම 3යි. ඊට ත්වරණය නිසා ඒකක එන්නේ තප්පර වර්ගයට මීටර වලින්. දෙවෙනි ප්‍රශ්නේ අවසාන තප්පර 2 තුල මන්දනය. මන්දනය කියලා කියන්නේත් ත්වරණයක්මනේ. ඊට ත්වරණය අඩුවීමේ ශීඝ්‍රතාවය තමයි මන්දනය කියලා කිව්වේ. ඒකට ත්වරණයේ ඍණාගයක් තමයි මන්දනය ගණනය කරනකොට අපට එන්න ඕන. ඒකට මන්දනය කියලා කියන්නේ ත්වරණයක් නිසා ත්වරණයට අදාළ ප්‍රකාශනයමයි මන්දනයටත් අදාළ වෙන්නේ.
ප්‍රවේගාන්තරයේ බෙදීම කාලය. ඒකට ප්‍රවේගාන්තරය ගණනය කරන්නේ අපි අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා. හරි. ඊට මන්දනය අපිට ගණනය කරන්න පුළුවනි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. මට අවසාන ප්‍රවේගය මෙතන කියන මන්දනයට ලක් වෙලා නිශ්චලතාවයටපත් වෙනවා. ඒතර අන්තිමට මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. මට ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර් 12යි. හරි. එතකොට බිඳුව අඩු කිරීම 12 බෙදීම 2 ගත වෙච්ච කාලය තප්පර 2යි. right. බිඳුවෙන් 12ක් අඩු වුණාම අපිට එන උත්තරේ ඍණ 12යි. එක බෙදනවා ගත වෙච්ච කාලය තප්පර 2කින්. ඍණ 12 බෙදීම 2 කියලා කියන්නේ ඍණ 6යි. තප්පර වර්ගයට මීටර. අපිට මෙතන ඍණ ත්වරණයක්. අපි දන්න ඍණ ත්වරණය කියලා කිව්වේ මන්දනය. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මුල් තප්පර 4 තුල වස්තුවේ විස්ථාපනය කොච්චරද? වස්තුවක විස්ථාපනය ගණනය කරන්නේ ප්‍රවේගය අදාළ කරගත්තොත් ප්‍රවේගය ගුණ කිරීම කාලයෙන්. එතකොට කොහොමද මේ ප්‍රවේගය ගුණ කිරීම කාලය සමානයි විස්ථාපනය කියන එක එන්නේ කියන එක බැලුවොත් මේ ප්‍රකාශනය අපි ගොඩනගා ගන්න ප්‍රවේගයට අදාළ ප්‍රකාශනයෙන්මයි. ප්‍රවේගය කියලා කියන්නේ අපි දන්නවා විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය හොයන්න අවශ්‍ය වෙනකොට අපි කරන්නේ විස්ථාපනය යුක්ත කරගන්න එකනේ. එතකොට විස්ථාපනය යුක්ත කරගත්තාම මේ බෙදිලා තියෙන කාලය සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ගුණ කිරීම කාලය බවට පත් වෙනවා. එතකොට ප්‍රවේගයේ ගුණ කිරීම කාලය කියලා කියන්නේ විස්ථාපනය. හරි. මෙතනින් තමයි ගන්නෙ වෙන විශේෂ දෙයක් නැහැ විස්ථාපනය හොයන්නේ ප්‍රවේගයේ ගුණ කිරීම කාලයෙන් කියලා කියන එකට. මෙතනින් කඩා ගන්න එකක් තමයි මේ විස්ථාපනයේ ප්‍රකාශනය. එතකොට විස්ථාපනය හොයනකොට ප්‍රවේගය අදාළ කරගනිද්දී බලන්න අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙන. එකක් තමයි මේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන්ද චලිත වෙලා තියෙන්නේ කියන එක. එහෙම නැත්නම් ඒකාකාර ත්වරණයකට ලක් වෙලාද කියන එක. හරි. ඒකාකාර ප්‍රවේගයකින් නම් මෙයා චලිත වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ප්‍රවේගයේ ගුණ කිරීම කාලයෙන් කෙලින්ම අපිට විස්ථාපනය ගණනය කරන්න පුළුවන්. නමුත් වස්තුව ඒකාකාර ප්‍රවේගයකින් නෙවෙයි නම් චලිත වෙලා තියෙන්නේ. කියන්නේ ඒකාකාර ත්වරණයකට හෝ ඒකාකාර මන්දනයකට ලක් වෙලා තියෙනවනම් එතන වස්තුවේ ප්‍රවේගය ඒකාකාර නැහැනේ. ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට අපිට එතනදී සලකන්න වෙනවා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය එහෙම නැත්නම් මධ්‍යක ප්‍රවේගය. හරි. ඒකට මධ්‍යක ප්‍රවේගයක් අපි හොයන්නේ ඒ වස්තුවේ ආරම්භක ප්‍රවේගයත් අවසාන ප්‍රවේගයත් දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදාගෙන. හරි. ඒකට අපිට එතෙන්දී එන්නේ ඒ වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය. හරි. මොකද ඒක ඒකීය ප්‍රවේගයක් නෙවෙයි නිසා ඒ වස්තුවට තියෙන්නේ. හරි. එතකොට මෙතන මුල් තප්පර 4 තුලදී වස්තුව ඒකාකාර ලෙස ත්වරණය වෙලා නම් තියෙන්නේ. අපිට එතෙන් සලකන්න වෙන්නේ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය. මිසක් ප්‍රවේගය නෙවෙයි. හරි. ඒකට මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය තමයි මෙතෙන්දී විස්ථාපනයේ හැටියට අපිට සලකන්න වෙන්නේ. එතකොට මුල් තප්පර 4 තුලදී වස්තුවේ විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගයේ ගුණ කිරීම කාලය. එතකොට මධ්‍යක ප්‍රවේගය හොයන්නේ ආරම්භක ප්‍රවේගයට අවසාන ප්‍රවේගය එකතු කරලා එක දෙකෙන් බෙදාගෙන. හරි. එකල අපි ඒක ගුණ කරනවා ඒ සඳහා ගත වෙච්ච කාලය. මෙතෙන් හැටියට මේ වස්තුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි නිශ්චලතාවයෙන් චලිතය පටන් ගන්න නිසා අවසාන ප්‍රවේගය තප්පරයට මීටර 12යි. හරි. ඒක ගැටලුවේ කියලා තියෙනවා. ඒකට ඒක දෙකෙන් බෙදා ගන්නවා. ඒකට බිඳුව එකතු කිරීම 12 බෙදීම 2 කියලා කියන්නේ 6යි. ඒක ගුණ කරන අපි ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 4න්. එතකොට අපිට එනවා 6 වරක් 4 24යි මීටර කියලා මුල් තප්පර 4 තුලදී වස්තුවේ විස්ථාපනය. ඊළඟට අහනවා දෙවන තප්පර 4 තුල වස්තුවේ විස්ථාපනය කොච්චරද කියලා. දෙවන තප්පර 4 බලන්න මේකේ කියලා තියෙනවා මෙයා ඒකාකාර ලෙස ප්‍රවේගයකින් තමයි චලිත වෙන්නේ. දෙවනි තප්පර 4 තුලදී. එතකොට එතෙන්දි ගැටලුවක් නැහැ. අපිට මධ්‍යක ප්‍රවේගයක් අවශ්‍ය වෙන්නේ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැති නිසා ඉතින් කෙලින්ම අපිට ගන්න පුළුවන් විස්ථාපනය කියලා කියන්නේ ප්‍රවේගය ගුණ කිරීම කාලය කියලා. හරි. එතන මෙතන ප්‍රවේගයේ තප්පරයට මීටර 12යි. ඒකාකාරවනේ ප්‍රවේගය පවත්වාගෙන යන්නේ. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 4යි. මේක ගුණ කරලා ගත්තම අපිට එනවා එතන මීටර 48ක් කියලා.
ඊළඟට අහනවා අවසාන තප්පර දෙක තුලදී වස්තුවේ විස්ථාපනය. අවසාන තප්පර දෙකේදී කලින් වගේමයි කලින් ත්වරණයකට ලක් වුණා. මුලදී අවසාන තප්පර දෙකේදී මන්දනය වෙනවා. ඒකාකාර ලෙස මන්දනය වෙනවා. මන්දනය කියලා කියන්නේ ඍණ ත්වරණයක්නේ. එතෙන්දිත් අපිට සලකන්න වෙන්නේ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය. මොකද ප්‍රවේගය වෙනස් වෙන නිසා. හරි. මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය තමයි එතනක් විස්ථාපනය වෙන්නේ. මධ්‍යක ප්‍රවේගය හොයන්න අපි ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම දෙකෙන්. එතකොට මෙතන ආරම්භක ප්‍රවේගය 12යි. අවසානයේදී වස්තුව නිශ්චල වෙන නිසා අවසාන ප්‍රවේගය ශුන්‍යයි. එතකොට 12 එකතු කිරීම බිඳුව. ඒක බෙදා ගන්නවා දෙකෙන්. ගුණ කරනවා ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර දෙකකින්. 12 එකතු කිරීම බිඳුව කියලා කියන්නේ 12යි. ඒක දෙකෙන් බෙදපුවම 6යි. ගත වුණ කාලය තප්පර දෙකෙන් ගුණ කරපුවම උත්තරය එනවා මීටර් 12යි කියලා. ඊළඟට කියනවා තප්පර 10 තුළ වස්තුවේ මුළු විස්ථාපනය. තප්පර මේ වස්තුව බැලුවොත් අපිට පේනවා මුළු චලිත කාලයේ තප්පර 10යි. මුල් තප්පර 4 ඒකාකාර ත්වරණයකින් දෙවැනි තප්පර 4 ඒකාකාර ප්‍රවේගයකින් සහ අවසාන තප්පර 2 ඒකාකාර මන්දනයකින් චලිත වෙනවා. එතකොට මුළු තප්පර 10 ඇතුළේදී වස්තුවේ විස්ථාපනය හොයන්න අපි දැන් අර මුලින් හොයලා තියෙන විස්ථාපන කොටස් තුන එකට එකතු කරලා ගත්තා නම් අපිට එනවා වස්තුවේ මුළු විස්ථාපනය. හරි. ඒකට ඒකාකාර ප්‍රවේගයෙන් පළවෙනි තප්පර 4 තුළදී ඒකාකාර ත්වරණයකින් පළවෙනි තප්පර 4 තුළදී චලිත වුණා මීටර් 24ක්. දෙවැනි තප්පර 4 තුළදී ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වුණා මීටර් 48ක්. අවසාන තප්පර දෙකේදී ඒකාකාර මන්දනයෙන් චලිත වුණා මීටර් 12ක්. අපිට මේ තුන එකට එකතු කරපුවම අපිට එන උත්තරේ මීටර් 84ක් කියලා වස්තුවේ මුළු විස්ථාපනය. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නෙන් කියනවා A, B හා C යන නගර තුනකී B A සිට කිලෝමීටර් 6ක්ද C B සිට කිලෝමීටර් 8ක්ද ඈතින් පිහිටා ඇත. A හා C නගර අතර විස්ථාපනය හොයන්න කියලා තමයි කියන්නේ. ඒතකොට මේකේ රූප සටහනක් දීලා තියෙනවා A, B හා C කියන නගර තුන පිහිටන ආකාරය. එතකොට මේ ABC කියන නගර තුන පිහිටලා තියෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක ශීර්ෂවල. හරි. එතකොට ඍජුකෝණික ත්‍රිකෝණයක මේකේ AB සහ BC කියන පාද වල දිග දීලා තියෙනවා. එතකොට ඍජුකෝණික ත්‍රිකෝණයේ AC කියලා කියන්නේ අපි දන්නවා මේකේ කර්ණය. හරි. එතකොට ඍජුකෝණික ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය අපිට පයිතගරස් සම්බන්ධයෙන් ගොඩනගා ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේයයෙන්. එතකොට ABC කියන ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය සලකමු. එතකොට අපි දන්නා පයිතගරස් ප්‍රමේයදී කියන්නේ කර්ණපාදයේ වර්ගය සමාන වෙනවා අනෙක් පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට. හරි. එතකොට කර්ණයේ වර්ගය කියලා කියන්නේ AC වර්ගය. අනෙක් පාද දෙක තමයි AB පාදය සහ BC කියන එක. එතකොට AB වර්ගය එකතු කිරීම BC වර්ගය සමාන වෙනවා AC වල වර්ගයට. එතකොට AB දිග දීලා තියෙනවා කිලෝමීටර් 6යි. BC දිග දීලා තියෙනවා කිලෝමීටර් 8යි. එතකොට වර්ගය ගන්න ඕන නිසා 6 වර්ගය එකතු කිරීම 8 වර්ගය සමානයි AC වර්ගය වෙනවා. එතකොට 6 වර්ගය එන්නේ 36යි. 8 වර්ගය 64යි. ඒ දෙක එකතු කරපුවාම එන උත්තරේ සමාන වෙන්න ඕනේ AC වල වර්ගයට. හරි. එතකොට 36 එකතු කිරීම 64 කියලා කියන්නේ 100යි. සමාන AC වර්ගය. අපිට අවශ්‍ය කරන්නේ AC පාදයේ දිග. AC කියලා කියන්නේ 100 වර්ග මූලය. ඒ කියන්නේ කිලෝමීටර් 10ක් හැටියට තමයි අපිට උත්තරේ එන්නේ AC පාදයේ දිග. අපිට AC පාදයේ දිග කියලා කියන්නේ A සහ C නගර අතර තියෙන සරල රේඛීය දුර නැත්තම් විස්ථාපනය. හරි. එතකොට දැන් මෙතන විස්ථාපනය අහන නිසා අනිවාර්යයෙන්ම අපි මෙතන දිශාව කොහෙටද කියන එක කියන්න ඕන. මොකද විස්ථාපනය කියලා කියන්නේ දෛශික රාශියක්නේ. එතකොට මෙතන විශේෂිතව අපිට උතුර දකුණ කියලා එහෙම දිශාව දීලා නැහැ. ඒ වගේම මෙතන කෝණ සම්බන්ධයක් දීලත් නැහැ. ඒක නිසා අපිට මෙතන දිශාව කියන්න වෙන්නේ මේකේ දීලා තියෙන දත්තවලට අනුවමයි. එතකොට AC දිශාවට
විස්ථාපනය කිලෝමීටර් 10ක් කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට වස්තුවක සරල රේඛීය චලිතයට අදාළ මූලික સિદ્ધාන්ත සහ ඒවට අදාළව ගැටලු සාකච්ඡා කිරීම මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟට තියෙන්නේ චලිත ප්‍රස්ථාර සහ ඒ ආශ්‍රිතව තියෙන ගැටලු. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මොකද නැත්නම් මේකේ කාලේ තව ගොඩක් දික් වෙන නිසා අපිට මේ වීඩියෝවේම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මෙතෙක් අපිට පහුගිය ප්‍රශ්න පත්‍රවලදී ආපු ගැටලු මේ සරල රේඛීය චලිතයට අදාළව අපි එහෙමනම් අපි ඊළඟ වීඩියෝවෙන් ඒ කොටසත් එක්ක එකතු වෙමු. කොට මේ ගැටලු සාකච්ඡා කිරීමට අදාළ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් විසඳ ගන්න ඕනි මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. එතකොට අපිට ඒවා ඊළඟ වීඩියෝවත් එක්ක ඊළඟ පරිච්ඡේදයේ සාකච්ඡා කරනකොට ඒ පිළිබඳව සලකලා සාකච්ඡා කරන්න උන ගැටලුවක් වෙන එකක් නැහැ.